මම ගොඩක් වෙලාවට දේශන කරනකොට මේ ලියාගෙන හිම කතා කරන්නේ නැහැ. මෙන්න මේක තමයි කතා කරන්න ඕනේ කියලා හිම කතා කරන්නේ නැහැ. ඒ ගිහිල්ලා ඒ ඉන්න කණ්ඩායම දිහා බලලා මෙතනට සුදුසු වෙන්නේ මේක කියන එක තමයි හිතලා කතා කරන්නේ. ඉතින් එහෙම කතා කරනකොට ගොඩක් ලංකාවේ අය කමගෙන් අහන්න පටන් ගත්තා මේ සම්පූර්ණ දේශනය අපිට අහන්න දෙන්න බැරිද කියලා. ඇත්තටම ලංකාවේ පිරිමි පව් කියලා තමයි මම මේ කතාව පටන් ගත්තේ. ඒකට හේතුවක් තියෙනවා මේ ඒ කතාව මම නොදැන කියන කතාවක් නෙමෙයි. ඒ කියන්නේ මම හිතලා කියන කතාවක් නෙවෙයි. ඒ ඇලන් සහ බාබරා කියන පොත් මම හරියට කියවනවා. ඒ දෙන්නා ලියපු පොත්. ඒ දෙන්න ඇත්තටම පිරිමි සහ ගැහැණු ගැන වෙනස්කම් ගැන ලියපු පොත් ගොඩක් තියෙනවා. පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස්යි, නිර්වාත් ගැහැණිය ඒ වගේ මේ හරි ලස්සන ජීව විද්‍යානුකූල සාධක ගැන විස්තර කරන ඉතාම ලස්සන පොත් තියෙනවා. ඉතින් ඒ වගේන් කියවලා ගන්න අදහස තමයි මම ඕගොල්ලන්ට කියන්නේ. මම නිර්මාණ හොරකම් කරන්නේ නැහැ. ඒ හරහා මම වෙන පොතුත් කියවනවා. ගොඩක් වෙලාවට මගේ සතුට සහ විනෝදාංශය තමයි මේ විදිය විවිධ විෂයන් ගැන කියවන එක. ඉතින් මම දැන් මේක ගැන කිව්වහම කියනකොට ඕගොල්ලෝ දන්නවා සමහර දේවල් අපිට රිදෙන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට අපි මාත් එක්ක තරහ වෙන්න ඉඩ තියෙනවා. තර්ක කරන්න ඉඩ තියෙනවා. වාද කරන්න ඉඩ තියෙනවා. ඒකට හේතුව අපි කවුරුවත් සමාන නැහැනේ. අපි ඇත්තටම සමානකම තමයි හොයන්නේ. අනේ මටත් එයා වගේ වෙන්න බැරි නා. අනේ මටත් එයා වගේ වෙන්න පුළුවන් නා. එහෙම තමයි හිතන්නේ. විශේෂ කෙනෙක් කියලා කවුරුවත් හිතන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ওই දේශන යනකොට මට හිතවත් සමීපය පවා මට කතා කරලා කිව්වා. අමා මේ දේශන මේ විදියට මේ කරන්න එපා. එතකොට ඔයාට මේ ආචාරයක් නැති කෙනෙක් කියලා හිතයි. ඔයාට හොඳ නෑ ඒක. එහෙම කියලා. ඉතින් ඒ වුණාට මම වෙන එක හොඳයි කියලා තමයි මං හිතන්නේ. ඒක නිසායිනේ දැන් රැල්ලට ගහගෙන ගියේ නැති නිසානේ මේවා ප්‍රසිද්ධ වුණේ. රැල්ලටම ගහගෙන යනවා නම් මේක හිම වෙන්නේ නැහැ. ඉතින් කවුරු හරි දෙයක් ඉගෙන ගන්න එකනේ මේකෙන් කරන්න ඕනේ. මේ දේශනේ අවස්ථානයේ වෙනකන් අහගෙන හිටියොත් ඔයගොල්ලන්ට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඇත්තට මේක දේශනයක් කියලා කියන්න බෑ. මං ගෙදර ඉඳන් මේ බොහොම නිදහසේ කරන වැඩසටහනක්. මේ කණ්ඩායමක් ඉස්සරහා නෙමෙයි මේ දැන් සමාජ දුරස්ථභාවය තියාගන්න ඕනේ. දැන් අපි බලමු ඇත්තටම ගැහැණු සහ පිරිමි අතර වෙනස්කම් තියෙනවා. ඒක කියන්න කලින් මම ඔබට කියන්න ඕනේ මම ඇත්තටම මනෝ චිකිත්සකවරියක් මනෝ උපදේශකවරියක් විදියට ගොඩක් කට්ටිය මට මුණ ගැහෙනවා. ඒගොල්ලෝ මාව මුණ ගැහෙන්න එනවා. ඒ එන මහත්තුරු ගොඩක් අය ගැන මට හරි දුකක් තියෙන දේවල් තියෙනවා. මම ඉස්සෙල්ලා ඒ පැත්ත ගැන කතා කරලා ඉන්නම්. ඊට පස්සේ මම කාන්තාවන්ගේ පැත්ත කතා කරන්න. ඇයි කාන්තාව මේ විදියට ඇසිරෙන්නේ කියලා. පළවෙනිම දේ තමයි දැන් මට ගුණ ගැහෙන ඉතා උසස් තනතුරු දරන මහත්තුරු කියනවා මගේ අම්මා ඉන්නේ ඒවට කියන්නේ ගෙවීමක් කරලා කරන වැඩි හිටි රැකවරණයක් තියෙන මධ්‍යස්ථානවල. ඒවට කියන්න බෑ මහලු මඩම් කියලා. සමහර අය පවුලේ එකම පිරිමි ළමයා. ඉතින් එයා ලොකු ලස්සන ගේකුත් හදලා තියෙනවා. ඒකේ කාමර තියෙනවා. එතකොට කෝට්යාඩ් එකක් තියෙනවා. පාඩම් පොත් කියවන්න තැනක් තියෙනවා. හඳ බලන්න තැනක් තියෙනවා. පුංචි පර්චස් 7 8 10 15 ලස්සන ගෙවල් හදාගෙන ඉන්නවා. හැබැයි ඒ මහත්තයාට පුළුවන් කමක් නැහැ එයාගේ අම්මව ගෙනල්ලා ඒ ගෙදර තියාගන්න. ඇයි කියලා අහුවාම මේ මහත්තුරු කියනවා ඉතින් අපේ නෝනා කැමති නෑ. එක්ක නෝනාට වැඩට යන්න තියෙනවා. එහෙම නැත්නම් අම්මට චුට්ටක් මානසික රෝගයක් තියෙනවා. වෙන්න පුළුවන්. මොකද ඩිමෙන්ෂියා කියන මානසික රෝගය ගොඩක් වෙලාවට වයසට යනකොට කාන්තාවන්ට හැදෙනවා. ඩිමෙන්ෂියා කියන රෝගය අවාසනාවට හොඳ කරන්න බෑ. ඒත් මුලදී අඳුරගත්තොත් පාලනය කරන්න පුළුවන්. එහෙම අය ඔබ දන්නවා නම් ඔබ වටේ ඉන්න වියපත් අය දිහා බලන්න. ඒගොල්ලොන්ට මේ අතීතේ ගොඩාක් පරණ දේවල් මතකයි. මේ මෑත දේවල් මතක නෑ. කන්නාඩි දෙක තිබ්බ තැන මතක නෑ. බිලක් තිබ්බ තැන මතක නෑ. සල්ලි නැති වෙලා කියලා පැමිණිලි කරනවා. ඉතින් හැමතිස්සෙම කාන්තාවන් දෙදෙනෙක් ලේඩිය සහ නැන්දම්මා ගෙදර ඉන්නකොට මේ ගැටුමක් ඇති වෙනවා. සමහරවිට බෑනා සහ නැන්දම්මා වෙන්නත් පුළුවන්. මෙහෙම ගැටුම් ඇති වෙනවා. මේ ඒ වගේ දැන් මම මේක කතාව කියන්නේ මේක ඇත්තටම ඔබටත් බලපාන්න ඇති කියලා හිතලා මට මුණ ගැහුණා ඉතා ගුවන් සේවයක වැඩ කරන ඉතා උසස් පිරිමි ළමයෙක්. ඒ කියන්නේ මහත්තයෙක්. එයා මට ඇවිල්ලා කිව්වා මේ මම හැම රටකම යනවා. ඒ වුණාට මට බෑ මට අම්මව තියාගන්න. මොකද
මේ අම්මා චීත්තේ හැප්ටේ යන්නේ ගෙදරට ඒගොල්ලෝ මේ ටිකක් අර කපල පැත්තට වෙන්න වගේ කියලා අපි කියමුකෝ. ඉතින් ඒක නිසා මගේ බිරිඳ කොළඹ ඉතා උසස් පාසලක ඉගෙන ගත්ත කෙනෙක්. ඒ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ඉගෙනගෙන තියෙන්නේ. අපි මුණ ගැහෙන්නේ අපි දෙන්නාම මේ ෆ්ලයින් ස්කූල් එකකට ගියා එතනදී. ඊට පස්සේ දැන් අපේ අම්මා ආවහම මගේ බිරිඳ කියනවා ලැජ්ජයිනේ ඔයාගේ යාළුවන්ට ඔයාගේ අම්මව අඳුන්වලා දෙන්න කියලා. මට තේරෙන්නේ නැති දේ තමයි දරුවෝ අම්මාව පහු කරලා ඉහළ තැනකට යනවනේ උදාම්මලා මහන්සි වෙන්නේ ඒකටනේ. ඉතින් එහෙම ඉහළ තැනකට ගියාම දරුවන්ට මනුස්සකම අමතක වෙන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ නිර්ධාරියා හරි ඉතා වේදනාවෙන් මගේ ඉස්සරහා අඬා වැටුණා. මට මගේ අම්මට උදේ දවල් රෑ කෑම දීලා හැම සංසන්න බෑ. එයා වෙනම ඒ වෙනුවට කෙනෙක් දාලා තියෙනවා මේ අම්මා කැමති කෑමක් ගිහින් දෙන්න කියලා. එයා අම්මා නවත්තලා තියෙන වැඩිහිටි මධ්‍යස්ථාන වැඩිහිටි රැකවරණ ලබන තැනක හොඳ තැනක් මමත් එතනට ගියා බලන්න. ඉතින් ඒ එක්කෙනෙක් ඒ වගේම ඉතා උසස් වෛද්‍යවරයෙක්ගේ මවකුත් එහෙම තැනක ඉන්නවා. ඒ නෝනා අම්මා ගෙදරට ගේනවට කැමති නැති නිසා හැබැයි මේකම කාන්තාවන්ටත් වෙනවා. ඒ කියන්නේ සමහර දුවල තනි දුව ඒ දුවට විදිහක් නැහැ ගෙදරට ගෙනල්ලා මේ අම්මට සලකන්න. මොකද මහත්තයා කැමති නැහැ ඔයාගේ අම්මා බෙහෙත් තෙල් ගන්නවා කියනවා ගඳයි කියනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ළමයිව මට ඕන විදියට හදාගන්න නෑ එහෙම කියලා ප්‍රශ්න තියෙනවා. ඉතින් මට හරි දුකයි. අපි දේ හවස බුදුබණ අහන රටක්. වැඩිහිටියෝ වැඩියෙන් ඉන්න රටක්. ඉතින් ඒ විදිය ආයත සලකන එක තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න ඕනේ. මං මේ වැඩේ කරනවා හරිද කියලා. මම හරි ආසයි. මට මතක අර සාදරගේ සින්දුවට මේ පොඩ්ඩියේ කියන සින්දුව මං ඒක මේකට සම්බන්ධ කරගන්නේ චුට්ටක් හිතලා බලන්න පුළුවන් නම් අහලා බලන්න. අම්මට වඳින්නේ නැහැ. ඒ අයියා තමයි මේ සින්දුව කියන්නේ නංගිට. අම්මට වඳින්නේ නැහැ. ඉතින් ඇයි කියලා බැලුවම මේ නංගිට විචිකිච්ඡාවක් තියෙනවා. අම්මා හොඳ නැති කෙනෙක් කියලා ගමේ කතා වෙන හින්දා. හැබැයි අම්මා ඒ සාදර අහන හරි ලස්සන ප්‍රශ්නයක් තියෙනවා. සාදර අහනවා මේ කතා හදන හැමෝම බෝසත්ද? ඒ වගේම මේ පත්තිනි සලු වලත් ඇත්තුත්තිරි තිබුණා කියලා. මම හරිම ආසයි මේ වචන පෙළියට. එතන මම මේ ගීතය ගැන ගොඩක් හෙව්වේ නෑ. කවුද ලිව්වේ එහෙම කියලා හෙව්වේ නෑ. නමුත් බලන්න පත්තිනි දේවියගේ රූපය වහගෙන තියෙන සලුවේ ඇත්තුත්තිරි කියන්නේ සාමාන්‍ය පියවි හැටක් වෙන ලොකු තුත්තිරි. ඒත් පේන්නේ. ඇයි? අපි මෝහෙන් මුලා වෙලා ඉන්නේ. ඉතින් අම්මා ගැන සමහරලාට කෙනෙක් වැරදි දේවල් කියන්න පුළුවන්. අම්මාගේ පීඩනය කවදාවත් අම්මා මුදා හරින්නේ නැහැ. දැන් ඕගොල්ලෝ හිතන්න පුළුවන් ලංකාවේ පිරිමි පව් කියලා මෙයා අම්මා ගැනත් කියනවා, ගෑනු ගැනත් කියනවා, තාත්තා ගැනත් කියනවා මොකද්ද මේකේ? මම කියන්නේ අපි දෙගොල්ලෝ එකට ජීවත් වෙන්න පටන් ගත්තාම අපි අතරේ ප්‍රශ්න ඇති වෙනවා. කවදාවත් අපි සිහින දකින්න කාලේ හිටපු කෙනා අපිට මුණ ගැහෙන්නේ නැහැ. දැන් මගේ ළඟට එන ගොඩක් විවාහක අය කියන්නේ මෙයා මේ බඳින්න ඉස්සර හරිම හොඳයි. මං කියන දේ ඇහුවා. මං කියන දෙයට කීකරු වුණා. මං 4ට එන්න කිව්වොත් එයා හරියට 4ට ආවා. ඕ ඒක ඇත්ත. ඇයි? හීන දකින්න කාලේ අපි බයයි අහිමි වෙයි කියලා. එතකොට අපි එනවා. තේරුණා නේද? එතකොට අපි හරි වෙලාවට එනවා. එයා අකමැති දේ කරන්නේ නැහැ. එයා අහිමි වෙයි කියන බයට. හැබැයි හිමි වුණාට පස්සේ අපිට තවදුරටත් ඒ අහිමි වීම ගැන බයක් නැහැනේ. අහිමි වුණත් කමක් නැහැ. ඒක නිසා ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? තමන් වෙන්න හදනවා. මොකද ගොඩාක් කල් මාව යට කරගෙන ජීවත් වෙන්න අමාරුයි. දැන් කවුරු හරි කෙනෙක් කියනකොට මම මාව යට කරගෙන ජීවත් වෙන්නේ. ඉතින් හැබැයි මම මතුවෙනවා. දැන් මම ඒකයි අර ඔබටත් කිව්වේ ගොඩක් අය කිව්වහම ඔයා මෙහෙම කතා කරන්න එපා. ඔයා චුට්ටක් මේ විදිහේ කතා අඩු කරන්න එහෙම කිව්වහම ඉතින් ඒ මම නෙමෙයි. සාමාන්‍ය ජීවිතයේදී මමට වඩා දේශනයක් කරන මම අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි හරියට මාළුවෙක් වතුරට දැම්මා වගේ මම මේ පැයකමාර කතා කරගෙන යනවා. මහත්තුරු ගොඩක් වෙලාවට මම අහනවා ඔයගොල්ලෝ මේක දරාගන්නේ කොහොමද? ඒතර කියනවා නෑ. අපි ඉතින් මේක ගැළපීලා යන්න උත්සාහ කරනවා. අපිට ඕනේ අම්මලාට උදව් කරන්න. අපිට ඕනේ පවුලට උදව් කරන්න. අපිට ඕනේ මේ පවුල ඇතුලේ ජීවත් වෙන්න කියලා. හැබැයි එහෙම කරන්න අමාරු නිසා මම ඉතින් මේක කරන්න දෙයක් නෑ. මේක තමයි මගේ ලැබීම කියලා ඒගොල්ලෝ දරා ගන්න. හැබැයි ඉතින් ඒගොල්ලන්ටත් වෙනම ජීවිතයක් තියෙනවා. මේ පුතාලා පවුලක් ඇතුලේ හැදෙන්නේ ගෑනු ළමෙක් හැදෙනවා තරම්ම ආදරෙන් තමයි. ඉතින් ඒගොල්ලෝ ගලවලා උහුල්ලලා අරගෙන මටම අයිති කරගන්න කියලා හිතනවා නම් කවුරු හරි ගෑනු ළමෙක්
ඒක හරියන්නේ නැහැ. මොකද අම්මත් එක්ක තියෙන බැඳීම වෙනස්. බිරියත් එක්ක තියෙන භාර්යාවත් එක්ක තියෙන බැඳීම වෙනස්. තමන්ගේ එක ඇඳේ එහා පැත්තේ නිදින මහත්තයාගේ හරි නෝනාගේ හරි දෙමව්පියන්ට සලකන්න බැරි නම් ඒ ආදරෙන් වැඩක් නැහනේ. නේද? ඒකෝරේ කොහොමද කියන්නේ යාට ආදරේ කියලා? ආදරේ කියන්නේ යා කැමති කෙනාට කරු කරන එක. යා කැමති තැනක යා කැමති දේවල් කරන එක. හැබැයි එහෙම කරන්නේ නැහනේ. ඒ වගේම ලංකාවේ ගොඩක් වෙලාවට දැන් පිරිමි මහාසිරා ගෙවල් හදනවානේ. ණය වෙලා මහාසිරා ලස්සන ගෙවල් හදනවා. ටයිල් කරලා, තට්ටු දාලා, එහෙම කළා මුළු ජීවිත කාලෙම මේ ණය ගෙවල් ඉවර කරන්න බෑ. ඇත්තටම මම නම් දන්නේ ඇයි තරම් මිනිස්සු එහෙම කරන්නේ කියලා. එහෙම එතකොට ජීවිතේ විඳලම නෑනේ. ගමනක් යන්නේ නැහැ. අලුත් දෙයක් දකින්නේ නැහැ. ඇයි ණය මොකකටද ණය වෙලා තියෙන්නේ? ලොකු ගයක් හදන්න. සමහරවිට ඒ ගිය අතු ගන්නවත් බෑ. සතිය දෙක තුන කළ සැරයක් තමයි අතු ගන්නේ. සමහරවිට අතු ගන්න ක්ලීනින් සර්විස් එකේ කෙනෙක් එන්න ඕනේ. එච්චරට ලොකුවට හදනවා. ඒ කියන්නේ අපි අර පිටට පේන්න එහෙම කරන්නේ ගොඩක් වෙලාවට. ඒ පිටට පේන්න කරන එකෙන් අපි පීඩණයටපත් වෙන්නේ. අපිට පුළුවන් තරමට අපි හදන්නේ නැහැ. එතකොට එච්චර ලස්සනට හදපු ගේ මම ඔට්ටු අල්ලලා කියනවා. මහත්තයෙකුට පුළුවන්ද සාලේ මැද කමිසේ ගලවලා දාලා ඉඳගෙන ඉන්න. බෑනේ. ඒ සාලේ මැද කමිසේ ගලවලා පුටුවක දාලා ඉඳගෙන හිටියොත් ඔබේ බිරිඳ ඇවිල්ලා කියයි තාත්තත් එක්ක ගියක් තියාගන්න බෑනේ. තාත්තට ගේ තියාගන්න තේරෙන්නේ නැහැනේ. ඊට පස්සේ ටයිල් පා ගන්න නැතුව ඇවිදින්න කියනවා. සිරප්පු ගලවලා එන්න ඕන. මහෝන්සිර ඇවිල්ලා දෙකට නැවිලා සිරප්පු ගලවලා යන්න ඕන. ටයිල් කිලුට වෙන හින්දා. ටයිල් එක වටිනවා ජීවිතයට සහ බැඳීම් වලට වැඩිය. ළඟදිම මට ආවා මේ පිරිමි ළමයෙක්ව ගෙන ආවා මේ නාන්න කැමති නෑ යා. ඉතින් මේ හැබැයි වතු පිටින් කියන්නේ දැන් අම්මලා මට ඇවිල්ලා කියන්නේ මෙයා නාන්නේ නෑ මැඩම් මෙයාට නාන්න බෑ කියනවා මැඩම් හරි පුදුම වැඩක් මේ හරි අමාරුවෙන් නාන්න ගෙනියන්නේ. ඉතින් හොයලා බැලුවම ඒ ළමයා කියනවා නෑ මම නාන කාමරේට යන හැම සැරේම අම්මා කියනවා නාන කාමරේත් එමන් නැතුව නාන්න. ඒ කියන්නේ යාට උනේ වියලි නාන කාමරයක් අම්මට. ඉතින් ඒ ළමයා කොහොමද අවුරුදු 12ක් විතර පුංචි ළමයෙක් නාන කාමරේත් එමන් නැතුව නාන්නේ. අම්මගේ තරවටුව බය කමට ළමයා හිතනවා හිටියොත් මේ ප්‍රශ්නේ නෑනේ. එයා නාන කාමරේට යන එක ප්‍රතික්ෂේප කරා. ඉතින් ටයිල් පා ගන්න නැතුව එන්න කිව්වම ළමයි කොහොමද? ගේ ඇතුලේ ළමයි පියාඹන්නද? ඒවත් කල්පනා කරලා බලන්න ඕන. මොකද මානුෂීය සම්බන්ධකම් වටිනවා භෞතික දේවල් වලට වඩා. භෞතික දේවල් කොයි වෙලාවෙ හරි ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක ගැන මම හොඳට දන්නවා. මේ සියල්ලම අලුතින් උපය ගන්න පුළුවන්. අමාරු වුණත් උපය ගන්න පුළුවන්. හැබැයි මේ මානසික බැඳීම් විඳුනහම එහෙම උපය ගන්න බෑ. ඒ වගේම කාන්තාවකගේ හිත විඳුනහම එක තැනකට ආවම මේ කාන්තාව ගොඩක් වෙලාවට ෆ්‍රීස් වෙන තත්යකට එනවා. අහලා බැනුම් අහලා මේ ලැජ්ජාවටපත් වෙලා මේ ක්‍රිටිසයිස් කරලා එයා කියන්නේ විවේචන වලට ලක් කරලා සමහරට සමන්ගෙම සැමියාගෙන් වුණා. එයා හිතනවා ඇයි මං මිට වැඩි ඕන්නේ නැහැ. එයාට කිසි දෙයක් එතනින් පස්සේ දැනෙන්නේ නැහැ. ඒක නිසා එයා ඒ තත්ත්වයට එනවා. ඉතින් සමහර ළමයි එනවා ඉහළට ඉගෙනගෙන තියෙනවා. හැබැයි විවාහ වුණාට පස්සේ සැමියා කියනවා කිසිම රස්සාවකට යන්න එපා. ඔයා ගෙදරටලා මේ ගෙවල් දොරවල් බලාගෙන ඉන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ අර ඒ සැමියා ඉතින් කතා බහ කරනවා ආඩු කරනවා. එයා හම්බ කරන්න මහන්සි වෙනවා. ඒතකොට අහනවා අපි යාළුවෙක් හම්බෙන්න යන්න. අයියෝ අද නම් බෑ මට මහන්සි. අපි විනෝද ගමනක් යන්න පිස්සුද? මම මේ ලෝන් කාර්යයේ ලෝන් එකයි ගේ ලෝන් එකයි ගෙවන්න තියෙනවා. ඊළඟට තව නෑදෑයෝ බලන්න යන්න කියලා වුණාම යන්නේ නෑ. ගොඩක් වෙලාවට මම දකිනවා කාන්තාවන්ගේ නෑයෝ මැරුණාම එක්කගෙන යන්නේ මේ පිටිය වහන්න ඔන්න මෙන්න කියලා තියලා. ඉතින් ඇත්තටම කාන්තාව එහෙම යන්නේ ඒගොල්ලන්ට ආසයි. ඉතින් සැමියාත් එක්ක මෙහෙම ගිහිලා මේ මගේ මහත්තයා කියලා හඳුන්වලා දෙන්න. පරණ යාළුවෝත් එක්ක කතා කරන්න. ඒ හැම සම්බන්ධකම්ම නරක විදියට බලන්න නරකයි. ඉතින් මේ කතාවේදී මම කියන්න ඕන දෙයක් තියෙනවා. ගොඩක් වෙලාවට පිරිමි හොයන්නේ හොඳ අතීතයක් තියෙන ගෑනු. හොඳ අතීතයක් තියෙන කාන්තාවක් තමයි විවාහ කරගන්න හොයන්නේ. කොහොමද හිස්ටරි එක. ඒ වගේම කාන්තාව හොයන්නේ හොඳ අනාගතයක් තියෙන පිරිමියෙක්. මෙයාට රස්සාවක් කරන්න පුළුවන්ද? මෙයා මාව රකීද? මෙයා මාව ආදරෙන් බලාගන්නද? මෙයාට කාර් එකක් ගන්න පුළුවන්ද? එහෙම තමයි හිතන්නේ. ඒ වගේම දැන් මම මේ ඔය දකින්න ගොඩක් ටෙලි නාට්‍යවල එහෙමත් ටයි දාගෙන ලැප්ටොප් එකක් අරගෙන කාර් එකේ ඇවිල්ලා මොකක් හරි කම්පැනි එක වැඩක් කරලා යන කෙනෙක් නේ පෙන්නන්නේ. ඒක ඇතුලේ මේ ෆැන්ටසි ඇතුලේ තරුණ ගෑනු ළමයි අතරමං වෙනවා. ඒතර ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේකේ ඇත්තයි බොරුවයි අතර වෙනස. එතකොට මේ ඒ හිතාගෙන ඉන්න ලෝකේ නැති වුනහම කඩම් වෙනවා මානසිකව. ඉතින් මම ඇත්තටම මේ හිතන්නේ ගොඩක් අපි මේව හදාගත්ත දේවල්. අපි මේ අපිට කොච්චර කවුරු හරි
කෙනෙක් දොස් කිව්වා වුණා ඔබ කරන්නේ හරි දේ නම් මං හිතනවා ඔයගොල්ලෝ බය වෙන්න ඕනේ නැහැ කියලා. ඒ වගේම ඇත්තටම පිරිමින්ටම ආවේනික ගති ලක්ෂණ තියෙනවා. දැන් අපි එකපාර දෙයක් කිව්වට ඒක ඔය ඇලන් සහ බාබරාගේ පොත්වලක් තියෙනවා සහ ඔයගොල්ලෝ අත්දැකීමිනුත් මේක විඳලා ඇති. කුසියට ඇවිල්ලා අහනවා කෝ බටර් එක, කෝ ජෑම් එක. ඒකට නෝනා කියනවා ෆ්‍රිජ් එකේ ඇති. මහත්තයා ෆ්‍රිජ් එක වල නෑ නේ ෆ්‍රිජ් එකේ. යා චුට්ටක් හිටමීට කරලා බලන්න ආසන හැමදේම අතලඟ තියනවා නම් තමයි කැමති. ඉතින් එතකොට යා හැමතිස්සෙම මේක ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. කාන්තාව අධික වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ. එයාට තරහයි. එයාට මේ තරහ කියන්නේ එයා හිතනවා ඇයි මෙයා මේක තේරුම් ගන්න නැත්තේ? ඇයි චුට්ටක් මේක උත්සාහ කරන්න නැත්තේ කියලා. දැන් මං දන්න විදිහට මම හිතන්නේ ගොඩක් කාන්තාවන්ට දරා ගැනීම වැඩි. කාන්තාවන් දරාගෙන ඉන්න හින්දා තමයි ගොඩාක් බිලින්ලා විසිරලා තියෙන යන පවුල් උනත් එකතු වෙලා තියෙනවා. ඒගොල්ලෝ හිතනවා අම්මේ අපි මේ පවුලක් විදිහට දරන්න ඕන කියලා. මමත් ඒක හිතනවා. ඔබේ දරුවන්ට කරන ලොකුම අසාධාරණය තමයි ඔබේ සහකරු හෝ සහකාරියව ඈඩ් කරන එක. ඒකට හේතුව ඒ දරුවන්ට සමාජයට මුහුණ දෙන්න බෑ. හැබැයි කවදා හරි දවසක බොරුව මේ එළි වෙනවා. ඒ කියන්නේ බොරුවට මේ ගොඩක් සලුපිලි ඕනේ ඇඳගෙන යන්න. ඒ ඇත්තට එහෙම සලුපිලි ඕනේ නැහැ. ඇත්තට නිර්වතින් උනත් ඇවිදගෙන යන්න පුළුවන්. ඒක නිසා මම හැමතිස්සෙම කියන්නේ දැන් ඔය විදිහේ ප්‍රශ්නවලදී ඔබ නිවැරදි නා නිශ්ශබ්ද වෙන්න. මොකද බොරුවට කෑකෝ ගහන්නේ, තර්ක කරන්නේ, හඬ නගන්නේ වැරදිකාරයෝ. නිශ්ශබ්ද වෙන්න කවදා හරි දවසක ඇත්ති සැටියෙන් එළි වෙනවා. ඒ වගේම ඔයා මොන හරි දෙයක් බලාපොරොත්තු ඉන්නවා නම් ඒක කවදා හරි වට ලැබෙනවා. හැබැයි බලහත්කාරයෙන් අයිති කරගන්න ගියොත් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. මම දන්න නීතිය අනුව ඒක එහෙම තමයි. ඉතින් ඒක නිසා බලෙන් කිසි දෙයක් අයිති කරගන්න හිතන්නත් එපා. දැන් තව පිරිමින්ගේ තියෙන ලක්ෂණයක් තමයි සාමාන්‍යයෙන් පිරිමි කැමති නැහැ කියලා ඔය ගැහණු සහ පිරිමි වෙනසයි කියන පොතේ කියනවා. ඒගොල්ලෝ කැමති නැහැ කාන්තාවක් ඉදිරි පෙළ ආසනයක ඉන්නවා නම් යන ගමනේ පාර කොහෙද එහෙම කියලා අහන්න. කොහොමද මෙතනින් ඇරෙව්වාම හරිද එහෙම අහන්නේ. අනේ පුළුවන් නේ කිය ඒගොල්ලෝ ඇවිදිනවා. මම දැක්කා කිලෝමීටර් මිලියන 27000ක් කොහෙද අවුරුද්දකට ලෝක පිරිමි නිකන් ඇවිදිනවා. ඒ කියන්නේ පාර හරියට හොයාගන්න බැරුව. ඒ කාන්තාවක් කියම නෙමෙයි. කාන්තාවක් සිතියන් කියවන්න කැමති නෑ. ඇත්ත ඒක මම සම්බන්ධිනුත් ඒක ඇත්තම ඇත්ත. ආසය සිතියන් කියවන්න හරි ලෑන්ඩ් මාක් එකක් තියන්න කොතනින්ද දකුණට හැරෙන්නේ වමට හැරෙන්නේ කියලා අහන්න තමයි කැමති. මොකද කාන්තාවන්ගේ සිතිවිලි හරි විසිරිලා යන්නේ. එක එල්ලේ හිතාගෙන මෙහෙම බලාගෙන යන්න බෑ. අන්තික අපේ හැහැ යන්නේ ගොඩක් වෙලාවට අපි දැන් වාහනයක් පදවනවා නම් ලස්සන ඇඳුමක් තියෙන තැනක එතකොට මතක හිටින දෙයක් තියෙන තැනක අපි පාර මතක තියාගන්න එහෙමයි. එහෙම නැත්නම් මාර්ග සලකුණු වලින් නෙවෙයි. ඒ වගේම දැන් කාන්තාවන්ට ගොඩක් කන්න බෑ ඒක ඇත්ත. හැබැයි ගොඩක් කෑම දකින්න ඕනේ. පිරිමින්ට එහෙම නෙමෙයි. හොඳට කන්න ඕනේ. හැබැයි ඒක රහට පිළිවෙලකට තියෙන්න ඕනේ. ඉතින් අපි හරියට මේ දෙගොල්ලෝ අතරේ වෙනස්කම් තේරුම් ගත්තාම හරි පහසුයි ජීවත් වෙන්න. ඔබ හොඳට බලන්න. දැන් ඔබ හොඳට තන්න අවන්හලක එහෙම ගිහින් බැලුවොත් පිරිමියා හැමතිස්සෙම දොරකත්ත බලලා තමයි ඉඳගන්නේ. ඒ කියන්නේ පවුලේ ආරක්ෂාව ඔහු සතුයි කියන එක ඔහු දන්නවා. හැබැයි අපි අපේ මහත්තයා හරි දරුවෝ එක්ක හරි යනවා නම් අපිට කොහේ ඉඳගත්තත් ප්‍රශ්න නැහැ. මොකද මාව ආරක්ෂා කරන කෙනා එතන ඉන්නවා. සමහර වෙලාවට එහෙම ආරක්ෂාවක් නැති කෙනෙක් තමයි ඒ ගැන සැලකිලිමත් වෙන්නේ. එහෙම නැතුව අනිත් අයට ඒව සැලකිලිමත් වෙන්න ඕමනාවකුත් නැහැ. දැන් මම මේ ලංකාව වටේ මේක දේශන කර යනවානේ. ඒ දේශන කර යනකොට මම දකින්න තව දෙයක් තියෙනවා. ගොඩක් මහත්තුරු කියනවා ඇත්තටම හොඳ දෙයක් ඔයා කිව්වේ මේ ටික ඔයා කියපේක හොඳයි. එතකොට මේ බැලුවාම ඒගොල්ලොන්ගේ නෝනලා ඇත්තටම මට අපිට වඩා ගොඩාක් ඉගෙනගෙන තියෙනවා. හැබැයි විවාහ වුණාට පස්සේ ඒගොල්ලෝ කිසි දෙයක් කරන්න දීලා නැහැ. ඉතින් මං හිතන්නේ ඒකත් මේ සාධාරණ නැහැ නේද? කාන්තාවකගේ සිතුවිලි හඳුන ගන්න ඕනේ. එයා ඇත්තටම හොඳ ආදරණීය කෙනෙක්. අපි පිරිමි දිහා බලන හැම කාන්තාවන් දිහා බලන්න එපා. මම කොහොමවත් සමතැනට කැමති නෑ. මම සමතැන ඉල්ලන්නේ නෑ. ඒ කාන්තාව කියන්නේ විශේෂ කෙනෙක්. එයාටම වෙන් වෙච්ච ප්‍රශ්න තියෙනවා. ඔය මේ ඇත්තටම ඔසප් සමයේ ඇගේ හැසිරීම වෙනස් වෙන්න පුළුවන්. ඒකට හේතුව හෝමෝන් වල මේ සමබරතාවයේ බිඳිලා යනවා. ටිකක් නොසන්සුන්කාරී වෙන්න පුළුවන්. තෙහෙට්ටු ගතියකින් ඉන්න පුළුවන්. එපා වෙලා වගේ ඉන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වය තේරුම් ගන්න
ජීවයේ පැවැත්ම සඳහා වෙන ජීව විද්‍යානුකූල ක්‍රියාවලියක ඇයට කොටස්කාරයෙක් වෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන මේ දයාවෙන් බලන්න පිරිමිත් පුරුදු වෙන්න ඕනේ. එතකොට මේ පිරිමි ගැහණුයි අතර මේ වෙනස්කම ගැන කියනකොට මේ දෙකම මම කියන්නේ ඒකයි. මේ දෙකේම විශේෂතා තියෙනවා. ඒ වගේම දැන් ඔය ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන් එක ගැන එක එක්කෙනා සමහර දේවල් දාලා තිබ්බම දැක්ක නෑ. ඒක ඇත්ත. ටෙස්ටොස්ටෙරෝන් කියන්නේ වැඩ කරන්න හයිය දෙන හෝමෝනයක්. ඒක හැබැයි අවුරුදු 35න් 37න් පස්සේ ඉතා ස්වල්ප වශයෙන් කාන්තාවන්ටත් ශ්‍රාවය වෙනවා. ඒක නිසා තමයි අර යට නිකට එහෙම කිස්දස් වගේ දකින්න පුළුවන් වෙන්නේ පුංචි රැවුල් දස් වගේ දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් කාන්තාවන් දන්නවා මේ සැලොන් වලට ගිහිල්ලා ඒක අයින් කරනවා. එතකොට දැන් පිරිමින්ට ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනයේ ශ්‍රාවය වෙනවා සහ කාන්තාවන් ඔක්සිටොක්සින් ප්‍රමාණාත්මකව වැඩියෙන් ශ්‍රාවය වෙනවා කියන එක තමයි මම කියන්නේ. ඉතින් මම කියන්නේ අපි නොදන්න දේවල් ඉගෙන ගන්න ආස කරන්න හොඳයි නේද? දැන් ආසියාතික රටක නම් ඇත්තටම කාන්තාවන්ගේ චර්යා රටාව වෙනස්. මුළු පවුල වටේ තමයි හැමදේම කැරකෙන්නේ. අනිත් අය වෙනුවෙන් දෙයක් කරනකොට ඒක හරි සතුටක්, ආසාවක්, කැමැත්තක්. එතකොට එහෙම වෙනකොට එහෙම භාර්යාවක් ගෙදර ඉන්නකොට මහත්තයාටත් ගෙදර ඉන්න ආසයි. දැන් මට ගොඩක් අය කියනවා මට නම් ගෙදර ඉන්න හිතෙන්නේ නැහැ නෝනා නැත්තම්. එහෙම කියපු අයත් ඉන්නවා. ඉතින් ඒත් ඇහුම්කම් දෙන්නේ නැතිකොට ගෞරවයක් නැති තැනක ආදරයක් රැඳෙනවා කියලා මම හිතන්නේ. දෙපැත්තටම මේක පොදුයි. කාන්තාවටත් ගෞරව කරන්න පිරිමිත් කරන එක වැරද්දක් තමයි. දැන් රහයින කෑම නෝනා උයලා දීපු කෑමක රහයින ඒගොල්ලෝ කිඹුලා කිරිමැටි ගිනිනවා වගේ මේ කාගෙන යන මුකුත් කියන්නේ. හැබැයි අපි හිතමුකෝ ඒ කෑමට එදා ලුණු වැඩි වෙලා එහෙම නැත්නම් ලුණු මදි වෙලා දෙහි වැඩි වෙලා උන්න එතකොට කටක් ගන්නකොට ඊයේ මේවා කන්න පුළුවන්ද අයියෝ ලුණු වැඩිනේ එහෙම කියලා කියනවා. ඉතින් ඒතර ඇයි හොඳ දේ කියන්නේ නැත්නම් එතකොට මටත් කියලා දෙනවා. මහත්යන්නේ මේ දැන් මම කෑම සම්බන්ධයෙන් නෙවෙයි මොකක් හරි හොඳට වැඩක් කරාම මං අහනවා මේක හොඳයිද? හොඳයි. මං කියලා කිමුකුත් කිව්වේ නෑනේ. අපේ ඔය වැඩ කරන ආයතනවලදී. නෑ හොඳයි නම් මම මොකුත් කියන්නේ නෑ වැරදි නම් තමයි මං කියන්නේ කියලා. ඒක හොඳ නෑ. ඇයි මිනිස්සු සාමාන්‍යයෙන් ප්‍රශංසාවලට කැමති. මිනිස්සු සාමාන්‍යයෙන් මේ හැමතිස්සෙම විවේචනය කරනවට කැමති නෑ. ඒවත් දරන්න බෑ. ගොඩක් වෙලාවට ඇත්ත සාධාරණ විවේචන නම් ඒවෙන් දෙයක් ගන්න පුළුවන්. මම එහෙම අරන් තියනවා මේක කරන්න එපා මේක කරන්න මේක මේ විදිහට කරන්න කිව්වම මම හිතනවා ඔය ඇත්තනේ. හැබැයි එක තරමකට මම අහිමි වෙන තරමට මම කරන්නේ මොකද දන්නවද? මම මිසක් මම වෙන කෙනෙක් නෙමෙයි. ඉතින් වෙන කෙනෙක් වෙන්න ගියොත් ඒක ඇත්තටම මේ ස්වභාවික නෑනේ. එහෙම වෙන සමාන දෙන්නේ ලෝකෙ කොහෙවත් නෑ. මේ ලෝකෙ මේ පේන ගස් කොළ අරන් බැලුවොත් එක જાතිය කොළයක් කොහෙවත් නෑ. කොළ දෙක එහෙම හොයාගන්න නෑ. අනන්‍ය නිවුණු අතරේවත් එහෙම නෑ. ඉතින් ඒක නිසා මම හිතනවා හරි හොඳයි ඕගොල්ලෝ මේ මම වෙනම කෙනෙක් කියලා හිතනවා නම් ඉතින් හැබැයි සමාජ සම්මතයන් තියෙනවා. දරුවෙක් හදලා මහන්සිලා ලෝකෙට බිහි කරාට පස්සේ තමන් හදපු අඩපු අම්මගෙන් කොහොමද කියලා අහන්න පුළුවන් නම් ඒ දරුවා හොඳයි. ඉතින් එතකොට යාට හරියයි. යා අනාගතේ වෙනුවෙන් හොඳ දෙයක් කරනවා. එහෙම නැතුව කවදා හරි දවසක ඔබ නෙලන දේ ඔබ වපුරන දේ තමයි ඔබට ප්‍රතිඵලයේ විදිහට ලැබෙන්නේ. දැන් ඔබ ඔබේ සැමියාට ඔබ විදිහට සලකන විදිය හොඳට බලාගෙන ඉන්න දරුවෝ අනාගතයේදී මේ විදිහට සලකන්න පුළුවන්. ඉතින් හැබැයි මම මේ වැඩසටහන ඉවර කරන්න කලින් ඒ වගේම මේ පවතින තත්ත්වයක් එක්ක අපි මේ හැඩගැහෙන්න ඉගෙන ගන්න ඕනේ. දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක අපිට ප්‍රශ්නයක් තමයි අපිට දුරස්ථකරණය තියාගන්න උනා. ඉතින් දැන් මේ වෙනකොට ගොඩක් ආයතන මාත් එක්ක සාකච්ඡා කරන්නේ ඔන්ලයින් දේශන තියන්නේ කොහොමද? ඒගොල්ලෝගේ ආයතනයේ සේවක සේවිකාවන්ට ඔන්ලයින් දේශන තියන්න එන්න පුළුවන්. ඒක මටත් මුලදී පොඩ්ඩක් අපහසුයි. මොකද මම කැමැත්තක් තිබුණේ මිනිසුන්ට ගැටෙන්න, මිනිස්සු එක්ක ළඟින් යන්න, ඒ වෙලාවම සජීවී අත්දැකීම් විඳ ගන්න. ඇත්තටම මුදල නෙමෙයි. මෙහෙම කෙනෙක් අප්පුඩියක් ගහනකොට දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ. කවුරු හරි දේශනේ ඉවරුනහම ඇවිල්ලා අනේ මම මේක හරි හොඳයි කියලා කිව්වහම දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ. ඉතින් ඒ කරන්න දෙයක් නෑනේ. අපි පරිසරයට හැඩ ගැහෙන්න ඕනේ. දැන් හුමුණයි කැරපොත්තයි තාම ජීවත් වෙන්නේ ඒගොල්ලෝ පරිසරයට හැඩ ගැහිච්ච නිසා. ඩයිනෝසරස් අඳ වෙලා ගියේ ඒගොල්ලන්ට මේ පරිසරයට වෙනස්කම් වලට ඔරොත්තු දෙන්න බැරි වෙච්ච නිසා. මේ වගේම මම ඔයගොල්ලන්ට තව ඊළඟට කියන්න ඕනේ දේ තමයි අපි මොන හරි ඉලක්කයක් තියාගෙන ගමන් කරන්න ඕනේ. අවුරුදු
5න් 5ට 3න් 3ට අපි ප්ලෑන් හදාගන්න ඔබේ ජීවිතේ සැලසුමක් හදාගන්න. මම හැමතිස්සෙම හිතනවා තමන්ගේ දෙමව්පියන්ට ගරු කරන්න කතා කරන්න බැරි වාසියට විතරක් කතා කරන අය හිතලා බලන්න මට අම්මලා ඉඩම් දුන්නේ නැහැ, ගෙවල් දුන්නේ නැහැ, තාත්තා මෙහෙම කරේ නැහැ කියනකොට අතපය හතර හයිය කරලා අපි හිතව ගන්න ඒගොල්ලෝ දෙයක් කරලා තියෙනවනේ. පුංචි කාලේ තුරුලට අරන් කිරි දීලා තියෙනවනේ. අවුරුදු 7 4 5 එහෙම කිරි දීපු අය ඉන්නවනේ. ඒවට ආපහු මේ ඔබට මොනවා හරි කරන්න පුළුවන්. අර වෙන මුකුත් එපා. ආදරණීය වචනයක් හොඳටම ඇති. දැන් ඔබ වපුරපු දේ අසන්න ඔබ නෙලන්න කියලා මම කිව්වේ ඒකයි. ඔබ ඔබේ දෙමව්පියන්ට සලකන විදිහට කවදා හරි දවසක ඔබටත් ඒකේ ඒ වගේම ඔබේ සැමියා සහ බිරිඳත් කාගේ හරි දෙමව්පියන්ගේ දරු. ඒතර ඒ දෙමව්පියන්ට නරක විදිහට සලකන එක හොඳ නෑ. ඒක සදාචාරාත්මකත් නෑ. ඉතින් මම තව එකක් දකිනවා ඔය බුඩ පින් කරන අය ගොඩක් කියන්නේ මේ පිටට පේන්න පින් කරන අය කොහොමද තමන්ගේ පවුල ඇතුලේ හැසිරෙන්නේ. එතකොට ඒවා මේ ඉච්චර සාර්ථක නැහැ. ඒ ඇත්තටම මේ තණ්හාවට එහෙම කරනවට වඩා පේන්න එහෙම කරනවට වඩා තමන් දෙන දේ කාටවත් නොකියම දෙන්න බලන්න. ඒකත් ඉතාම හොඳ දෙයක්. මම දැන් මේ ඔන්ලයින් දේශන හරහා ගිහින් කතා කරනකොටත් මම කවදාවත් කියන්නේ නැහැ වෙලාව. මේ වෙලාව ඇතුළත කියලා කියන්නේ සමහරවිට ඊට වැඩි වෙනවා අඩු වෙනවා. වැඩි ගොඩක් වෙලාවට වැඩි වෙන්නේ. ඒකට හේතුව හැමදේම මුදල නෙමෙයි. හැමදේම මුදල උඩ තීරණය කරනකොට වැඩක් නෑ. මම එක දවසකුත් කියලා කියනවා කොයි තරම් දේවල් වල මිල දැනගත්තත් වැඩක් නෑ. මේ කිසිම දෙයක වටිනාකම දන්නේ නැත්තම්. සමහරවිට ඔබ අතහැරලා දාන දෙයක් ඊට වඩා ගොඩක් වටින ස්වරූපයෙන් එන්න පුළුවන්. දැන් කමලා දාස් වගේ ලේඛිකාවෝ අතිශය බරපතල විදිහට පවුලෙන් ඈතට වීසි වුණා. නමුත් එයා ලෝකෙ දිනලා පෙන්නුවා. ජේ.කේ. රෝලින් එයා ජීවිතේ පටන් ගත්තේ දුෂ්කරතා මැද. එයාට හාෆ් ෂීට් එකක්වත් තිබුණේ නැහැ කතන්දරේ ලියන්න. ඒක නිසා අතාරින්න එපා. අපි හැමතිස්සෙම කියවන පරිච්ඡේදය මිහිරි නෑ. අමිහිරි කියලා විසිකරොත් පොතේ ඊළඟ පරිච්ඡේද ලස්සන පරිච්ඡේද අපිට මුණ ගැහෙන්න නැති වෙන්න පුළුවන්. ඒක නිසා අමිහිරි පරිච්ඡේදය උනත් කියවගෙන යන්න. මම ඔබට කියන්නේ ඒක මම දැන් ඔයගොල්ලෝ අහන්න පුළුවන් ඔයාට කිම අමිහිරි පරිච්ඡේද තිබුණාද? ඔව් ඉතින් හැමෝම ප්‍රසිද්ධිය කියන්න බැරි දේවල් තියෙනවානේ. අපි හැමෝගෙම ජීවිතවල මිහිරි පරිච්ඡේද අමිහිරි පරිච්ඡේද මුණ ගැහිලා තියෙනවා. පොත අන්තිමටම වෙනකන් කියවන්න නැතුව අපි කොහොමද දන්නේ ඒක හොඳද නරකද කියලා? කිසිම දෙයක් මැදින් තීරණය කරන්න එපා. ඔබේ ජීවිත කතාව ඔබම තමයි ලියා ගන්න ඕනේ. ඔබ ඇසූ කීය මිහිරි විය හැකි. හැබැයි නොඇසූ කීය ඊටත් වඩා මිහිරි විය හැකි. මම හැමතිස්සෙම එහෙම හිතනවා. ඒක නිසා ජීවිතේ පලා යන්න හිතන්න එපා. දැන් මගේ ළඟට ගේන සියදිවි හානි කරගන්න යන අය, සැමියා ආදරේ කරන්නේ නැහැ කියලා ජීවිතය ගැන කලකිරුණු අය, බිරිඳ සලකන්නේ නැහැ කියලා ජීවිතය ගැන කලකිරුණු අය. තමන් දෙගොල්ලෝ තම තමන් වර්ග දෙකක කියලා තේරුම් අරගෙන නැහැ. වර්ග දෙකක කියලා තේරුම් ගත්තාම පිරිමි හිතන්නේ වෙන විදියකට, කාන්තාවන් හිතන්නේ වෙන විදියකට කියලා තේරුම් ගත්තාම මේ ප්‍රශ්නේ ඇත්තටම මේ තරම් දුර දිග යන්නේ නැහැ. දැන් ගොඩක් අය අලුතින්ම මේ තරුණ අය කියන්න පටන් ගන්න තියෙන කතාවක් තමයි මට ඔයාව දැනෙන්නේ නැහැ. දැන් මග ළඟට ඇවිල්ලා කියන තාටි මට ඔයාව ෆීල් වෙන්නේ නැහැ. ඉතින් කොහෙන්ද මේක පටන් ගන්නෙ? කොහෙන්ද පටන් ගන්නෙ? තමන්ගේ මනස ඇතුලේ ඉන්නේ. තමන්ගේ මනසෙන් තමයි ඒක පටන් ගන්න. ඒකයි මම කියන්නේ මනස හරි ප්‍රබලයි. මනසට තමයි හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා. උදාහරණයක් විදිහට සාර්ථකව හැම දෙයක්ම කරන මනස ඔයාව සාර්ථකත්වය කරා ගෙනියනවා. ඒ වගේම මනසේ හැකියාව හරිම විශ්මිතයි. හරි ප්‍රබලයි. හැමතිස්සෙම තමන්ට යන්න ඕන ඉලක්කය ගැන අදහසක් හිතේ තියාගන්න. අදහසක් හිතේ තියාගත්තාම යන්න පුළුවන්. දැන් පළවෙනි දවසේ රූපවාහිනී වැඩසටහනට ගිහිල්ලා මයික් එක ගහනකොට දැනෙන්න පටන් ගත්තා කොහොමද කතා කරන්නේ මොනවද කියන්නේ කියලා. හැබැයි ගලාගෙන ගියා. දැන් මම දැනුමින් සන්නද්ධ වෙනවා. හැම විවේක වෙලාවකම කියවන එක මම දන්නවා මට මේක ගැන කතා කරන්න පුළුවන්. ඒක ඉතින් පොත්පත් දැනගන්න නැතුව පොත්පත් කියවන්න නැතුව කරන්න නම් බෑ. මට ඕනේ දේ ගිහින් කියන්න බෑ. මේ පොත්පත් එක්ක හොඳ සමීප සම්බන්ධතාවයක් තියෙනෝනේ. අපේ අප්ඩේට් වෙනවා කියන්නේ අප්ඩේට් වෙන යාවත් කාලින වෙන්න ඕනේ. අනුන්ගේ වානුගේ උපදූප හිමීම හොය ඉන්න ගියොත් නම් ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න අනිත් අයගේ හිත රිද්දන්න නැතුව ඉන්න හොඳ කෙනෙක් වෙන්න. දැන් සාර්ථක විවාහ ජීවිතයකට අතිශය වැදගත් කාරණයක් තමයි ලිංගික සම්බන්ධතාව සහ ලිංගික ජීවන චක්‍රය, ලිංගික රටා.
එතකොට මේ සම්බන්ධවත් මානසික විහිළුල් තැන් තියෙනවා. මානසිකව මේ ලිංගාශ්‍රිත ලිංගික සම්බන්ධතා හැම නැත්නම් ලිංගික ජීවිතයේ ආශ්‍රිත මානසික රෝග තියෙනවා. ඒ වගේම බින්නෝන්මාදය, උන්මාදය, විෂාදය, කායික ආබාධ කියන්නේ කායික ස්වරූපයෙන් එන මානසික ආබාධ, ඒ වගේ දේවල් ගැන මම ඕගොල්ලොත් එක්ක ඉදිරි කාලෙදී ඉතාම විස්තර සහිතව කතා කරන්න හිතාගෙන ඉන්නවා. රූප සටහන් සහිතව ඇකඩමිකලි ඒ කියන්නේ මේ අධ්‍යාපන වටිනාකමක් එක්ක කතා කරන්න හිතාගෙන ඉන්නවා. එහෙම නැතුව නිකන් ඇවිල්ලා වල්පල් දොරවල යන්න මම ආස නැහැ. මම හැමතිස්සෙම හිතනවා මම මේ දුප්පතෙක් වෙලා ඉපදිච්ච එක මගේ වැරද්දක් නෙවෙයි ඕගොල්ලන්ට කියලා දෙන්න ඕනි කියලා. ඒ මං දුප්පතෙක් විදිහට මැරෙනවා නම් ඒක මගේ වැරද්දක්. ඒ වගේ තමයි මම ඉගෙන ගන්නේ නැතිකොනේ මේ ලෝකෙට බිහි වෙන්නේ. හැබැයි කිසිම උගත්කමක් නැති කෙනෙක් විදිහට මම මැරෙන්නේ මොනවා හරි අකුරක් ඉගෙන ගත්තේ නැත. අපි සමාජයෙන් පරිසරයෙන් දේවල් ඉගෙන ගන්නවා. ඒවත් හරි වැදගත්. ඉතින් මං හිතුවා ඒවා ගැන ලස්සනට සීරීස් එකක් විදිහට එහෙම නැත්නම් මාලාවක් විදිහට කතා කරන්න ඕනේ ඔයගොල්ලොත් එක්ක කියලා. හැබැයි මේ දවස්වල අපි ඒක සැලසුම් කරගෙන යනවා. සමාජ මාධ්‍ය හරහා සහ දුරස්ථකරණය තියාගෙන මේක කොහොමද කරන්නේ කියලා. ඉතින් නිරත වෙලා ඉන්න කටයුතුත් එක්ක විශේෂයෙන්ම දේශන එක ටිකක් වේලාව ගැන කාලයක් ඉන්න පුළුවන්. හැබැයි අපි පුළුවන් තරම් ඉක්මනට ඒවා ඕගොල්ලෝ වෙනුවෙන් මුදා හරිනවා කියලා හිතුවා. මට ඕනේ මේ සමාජ ක්‍රමයේ ඇතුලේ නරක විදියට වෛරල් වෙන නරක විදිය දේවල් හිතට අරගෙන එන අනුන්ට වෛර කරන්න උගන්වන අනුන් මරන්න නසන්න එහෙම නැත්නම් අනුන්ගේ ප්‍රේම සම්බන්ධකම් ගැන හොයන අනුන් වෙන කෙනෙක් අසාද බඳිනවද නැද්ද ඒ දෙන්නගේ වයස් පත්‍රය කොහොමද ඕවා ගැන හොයන ඒවා අතරේ වැදගත් දෙයක් හොයන්න ඕගොල්ලෝගේ ඔළුව යොමු කරන්න. ඇයි දන්නවද? අපිට අනිත් කෙනාගේ දේවල් වැඩක් නැහැනේ. අපි අනිත් කෙනාගේ දේ හෙව්වා කියලා අපිට මොකුත් ලැබෙන්නේ නැහැනේ. හැබැයි අපිට මොනවා හරි ගත්තොත් ඒක ඇත්තටම කවදා හරි දවසක ප්‍රයෝජනවත් වෙයි. ඒක නිසා අපි ඊටම ළඟින්දී දවසක මේ විදිහේ දෙයකින් මේ මුණ ගැහෙන්න උත්සාහ කරමු.